අපිට එන තියෙන්නේ පිටු අංක ඒ 52 පිටු අංක 52 තියෙනවා 105 ප්‍රශ්නාංක 105 ගන්න ප්‍රශ්නාංක 105 හරි එන්නම් ප්‍රශ්නාංක 105 කරමු ප්‍රශ්නාංක 105 කරමු අපි ප්‍රශ්නාංක 105ට අදාළව අපි කියනවා සීමා සහිත නිර්මල සමාගමේ 2012 3:31 දිනට ශේෂ පීඩික්ෂම පහත පරිදි වේ. අපිට ආකෘතිය තුල දීලා තියෙනවා විවිධ අයිටම දීලා අවසානයේදී ගැළපිලි 14කින් සමන්විත ගාණක් දීලා කියනවා අවශ්‍ය වන්නේ දිනෙන් අවසන් වර්ෂය සඳහා කොටස් හිමිය සඳහා පිළියෙල කරන ලාභ හෝ අලාභ විනාශ ස්ථිතින ආදායම් ප්‍රකාශය සහ මූල තත්ත්ව ප්‍රකාශය නිර්මාණය කරන්න. ඒ වගේ මෙතන ලියලා නැහැ හිමිකම් වෙනස් වීම ප්‍රකාශය නිර්මාණය කරන්න නේ. එහෙනම් ඒ ඔක්කොම ටික නිර්මාණය කරන්න ඕනේ. මම කියලා තියෙනවා ආකෘති ගහලා තියාගන්න. මාත් එක එනම් ගාන කරන් වෙන්න. මම බෝඩ් එකේ ගාන අඳිනවා. කවුරුම හරි රිමූව් වුණොත් ටක් ගාලා එන්න. මොකද බෝඩ් එකේ ගාන අදින්නම් මම අඳිනවා. ඔයාට මිස් වුණොත් එකක් හරි පොඩ්ඩක් ගැටලු සහගත වෙයි. ඒ නිසා පුළුවන් තරම් එක දිගට ක්ලාස් එකේ ඉන්න. හරි මම අදිනවා ගාන. මාත් එක ටක් ගාලා ඇදලා අපි ඉස්සරහට යමු. ප්‍රශ්නාංක 105 අපිට කියනවා සීමිත නිර්මල සමාගමේ 2012 3:31 දිනට ශේෂ පීඩික්ෂම දීලා. බලන්න එකේ කියනවා ගැළපිලි අංක 1. ගැළපිලි අංක 1 2012 3:31 දිනට තොගයේ පිරිවැය රුපියල් 65000ක් වූ අතර එහි 15000ක තොගයක් හානි වී ඇත. අන්න හොඳ ලස්සන ගැළපිල්ල. අපිට කියනවා අපේ ව්‍යාපාරයේ හොඳට බලන්න අවසාන තොගයේ පිරිවැය 65යි. අවසාන තොගයේ පිරිවැය 65යි. මෙන්න මේ අවසාන තොගය තුල තියෙන හරි ප්‍රශ්නාංක 105 අපි ඒක කියනවා අපේ ව්‍යාපාරයේ අවසන් තොගයේ පිරිවැය 65ක්ලු. අවසන් තොගයේ පිරිවැය 65. හැබැයි කියනවා මෙන්න මේ අවසන් තොගයේ 65 ඇතුළේ තියෙනවලු 15ක තොගයක්. මෙන්න 15ක තොගයක් තියෙනවා. හරි අවසන් තොගයේ 65 ඇතුළේ 15ක තොගයක් තියෙනවා. මෙන්න මේ 15ක තොගය හානි වෙලා. හැබැයි එය රුපියල් 10000කට විකුණන්න පුළුවන්ලු. ඒ කියන්නේ පිරිවැය 15ක් වෙච්ච තොගය විකුණන්න පුළුවන් වෙන්නේ 10කට. ඒ කියන්නේ ඒකේ ශුද්ධ උපලබ්ධියගය 10යි. ශුද්ධ උපලබ්ධියගේ 10යි. අන්න දැක්කද? අපේ ව්‍යාපාරයේ 65ක් තියෙනවා 65න් 15ක්. යම් කිසි අනතුරකට භාජනය වෙනවා. එතකොට ඒක අනතුරකට භාජනය වීමෙන් අනතුරුව රුපියල් 10කට විකුණන්න පුළුවන්. එතකොට මේකෙන් ඇත්තටම මට 10ක් උපයා ගන්න පුළුවන් සහ මේ 65න් 15ක් අයින් කරන්න එපයි. ඒකනේ හානි උනේ. 65න් 15ක් ගියාම 50යි. 50යි. එහෙනම් මට ඇත්තටම මේ 65න් 15ක් හානි වුණා 15ක් අයින් කරා. එතකොට ඇත්තටම ඉතිරි වෙනවා 50ක්. මේ 50යි. සහ මේ 15 විකුණලා මට ඇත්තටම මුදල් කරගන්න පුළුවන් 10ක් විතරයි.
එහෙනම් අර 50යි මේ 10යි තමයි මට ඇත්තටම ලැබෙන්නේ. කියන්නේ එහෙනම් 60යි. එහෙනම් ඇත්තටම මට ලැබෙන්නේ 60යි. 60. එහෙනම් ඇත්තටම මගේ අවසන් තොගය වෙන්නේ 60යි. නම් මම විකුණුම් පිරිවැය ලේඛනයේ අවසන් තොගයට 60 දානවා සහ සටහන් අංක 7 දානවා තොගයේ පිරිවැය 65යි සුද්ධ උපලබ්ධි අගය 60යි. සුද්ධ උපලබ්ධි අගය 60යි. තොග කපා හැරීම 5යි. තොග කපා හැරීම 5යි. ඒක එහෙමම ගෙනල්ලා ඒක එහෙමම ගෙනල්ලා මුලතත ප්‍රකාශයේ ජංගම වත්කම් වල දානවා 60ක් කියලා. මුලතත ප්‍රකාශයේ දානවා 60ක් කියලා. මුලතත ප්‍රකාශයේ දානවා 60ක් කියලා. ඒ කියන්නේ අපේ සුද්ධ උපලබ්ධියගේ දානවා 60ක් කියලා. හරි. සුද්ධ උපලබ්ධියගේ 60ක් කියලා දානවා. ඊට පස්සේ මේ වත්කමේ මොනවා වුණත් පිරිවැය 65යිනේ. පිරිවැය කොහොම වුණත් යන්නේ විකුණුම් පිරිවැයට එහෙනම් විකුණුම් පිරිවැයට දාන්න 65. විකුණුම් පිරිවැයට දාන්න 65. අපේ ව්‍යාපාරයේ 65ක් වටිනා තොගයක් තියෙනවා. මේ තොගය තුල 15000ක් වටිනා තොගයක් විනාශයකට පත් වෙනවා. ඒකට ඇත්තටම මට ලබා ගන්න පුළුවන් වන්නේ 50000ක තොගයක් විතරයි. ඒ වගේම කියනවා අර විනාශ වෙච්ච 15000 අර විනාශ වෙච්ච 15000 ඇත්තටම විකුණ ගන්න පුළුවන්. හිතන්න මගේ යටින් මගේ බයිසිකලේ හිතන්න යම් කිසි කෙනෙක්ගේ බයිසිකලයක් හැප්පෙනවා. එයා අලුතින් ගත්ත බයිසිකලයක් හැප්පෙනවා. හැප්පුණාට පස්සේ බයිසිකලේ කන්ඩෙන්ට් කියන්නේ නැවත ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයට පත් වෙනවා. හැබැයි පාරේ බෝතල් පත්තර කාරෙක් යනවා. අපි යාට මේක විකුණනවා. නේ? අන්න එතකොට මට මගේ යම් වත්කමක් විනාශ වුණාට පස්සේ ඒක නැවත මට විකුණා ලබාගත හැකි මුදල තමයි අපි කියන්නේ සුද්ධ උපලබ්ධිය කියන්නේ. දැන් මං ගාව තියෙන වත්කම මම පාවිච්චි කරයින් අනුතුරුව මට නැවත ඒක විකුණලා කීයක් ගන්න පුළුවන්. අන්න ඒක තමයි සුද්ධ උපලබ්ධිය කියලා කියන්නේ. එතකොට මේ 15000ක තොගයක් හානි වුණා. හැබැයි ඒක පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා මොකක් හරි කරලා වික්කොත් මට 10ක් හම්බ කරගන්න පුළුවන්. එහෙනම් 15000ක පිරිවැය වූ තොගයේ සුද්ධ උපලබ්ධියය 10යි. එතකොට මට අර විනාශ වෙච්ච 15 හැර ඒ 50ට මේ 10ත් එකතු කරාම මට ඇත්තටම 60ක් ලබා ගන්න පුළුවන්. එහෙනම් ඒක මගේ වත්කම. ජංගම වත්කම වල අවසන් තොගය. සහ අර පිරිවැය කොහොමත් මගේ විකුණුම් පිරිවැයේ අවසන් තොගයට යනවා 65000ක් කියලා. මේ පිරිවැය මගේ විකුණුම් පිරිවැයට යනවා අවසන් තොගය කියලා 65000ක් යනවා. ඒ වගේම මගේ ව්‍යාපාරයේ සටහන් අංක 7 අපි මේක ලියන්න ඕන. සටහන් අංක 7 ලියනවා තොගේ පිරිවැය 65යි, සුද්ධ උපලබ්ධියගේ 60යි, තොග කපා හැරීම 5යි. එහෙනම් තොග කපා හැරියා 5ක්. තොගේ පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධියගේ අඩුයි. එහෙනම් තොගෙන් 5ක් මට අලාභයි. නේද? ඇයි මේ හානියක් වුණානේ. ඒ 15ෙන් ගන්න පුළුවන් ඉන්නේ 10යි ඉතුරු 5 මට හානි. එහෙනම් ඒක දානවා අපි වියදම් වර්ගීකරණයේ වෙනත් වලට. වියදම් වර්ගීකරණයේ වෙනත් වලට දානවා. වියදම් වර්ගීකරණයේ වෙනත් වලට දානවා. තොග කපාලා 5යි. තොග කපාලා කියලා 5ක් දානවා. තොග කපාලා කියලා 5ක් දානවා. හරි. ඒකෙච්ච. ඒකෙච්චර. ඊළඟට කියනවා අංක 2. පහත සඳහන් දෑ සඳහා වෙන් කිරීම කළ යුතුය. පහත සඳහන් දෑ සඳහා වෙන් කිරීම කළ යුතුය කියලා කියන්නේ අපේ ව්‍යාපාරය තුළ පහත තියෙන දේවල් ගෙවලා නැහැ. ගෙවන්න ඕන කියන්නේ මේවා ජංගම වගකීම් නේද? මේවා ගෙවන්න ඕන කියන්නේ මේවා
ජංගම වගකීම්. ජංගම වගකීම්. ජංගම වගකීම් නමින් සටහන් අංක 11. සටහන් අංක 11 ලියන්න වෙන් කරන්නනේ තියෙන්නේ. අධ්‍යක්ෂක සංවේතන සටහන් අංක 11 ලියන්න 25යි. විගණන ගාස්තු විගා 18යි. සේවක අර්ථ සාධක 15යි. අන්න වෙන් කිරීමට දැම්මා. දැන් බලන්න මේ වසර තුලදී මේවා කීයක් ගෙවලා තියෙනවද යන ශේෂ පිරික්සුමට. බලන්න ශේෂ පිරික්සුමේ අධ්‍යක්ෂක සංවේතන කියලා කීයක් හරි දීලා තියෙනවද කියලා. දීලා නැහැ. බලන්න විගණන ගාස්තු කියලා දීලා තියෙනවද කියලා. දීලා නැහැ. බලන්න සේවක අර්ථ සාධක කියලා දීලා තියෙනවද? නැහැ නේ. නැහැ. ඒ කියන්නේ මේ වසර තුල මේ වියදම් එකක්වත් ගෙවලා නැහැ. වියදම් ගෙවලා නැති නිසා වගකීමට දැම්මා. වියදම් ගෙවලා නැති නිසා වගකීමට දැම්මා නේද? වියදම් ගෙවලා නැති නිසා වගකීමට දැම්මා. වියදම් ගෙවලා නැති නිසා වගකීමට දැම්මා. වගකීමට. ඒ වගේම මේවා මේ වසරේ වියදම් එහෙනම් අපි මේ වසරේ වියදම් වලට දාමු මේ ටික. එන්න මේ වසරේ වියදම් වලට දාන්න අධ්‍යක්ෂක සංවේතන 25යි. විගණන ගාස්තු 18යි. EPF සේවකාර්ථ සාධක 15යි. සේවකාර්ථ සාධක 15යි. සේවකාර්ථ සාධක 15යි. හරි? ඔන්න දාපු තැන් දෙක. ඊළඟට කියනවා ගෙවූ ප්‍රචාරණයෙන් 25000ක් අයත් වන්නේ ඊළඟ වසරටලු. ගෙවූ ප්‍රචාරණයෙන් 25000ක් අයත් වන්නේ ඊළඟ වසරටලු. ඒ කියන්නේ ඉදිරියට කළ ගෙවීම් නේද? ඉදිරියට කළ ගෙවීම් කියලා කියන්නේ වෙනත් ජංගම වත්කම් නේ? සටහන් අංක 9 වෙනත් ජංගම වත්කම් ලියන්න. ඉදිරියට කළ ප්‍රචාරණය 25යි. ඉදිරියට කළ ප්‍රචාරණය 25යි නේද? ඉදිරියට කළ ප්‍රචාරණය 25යි. බලන්න ප්‍රචාරණය කීයක් ගෙවලාද කියලා. ප්‍රචාරණය කීයක් ගෙවලද? 125. ප්‍රචාරණය 125ක් ගෙවලා. එහෙනම් 125න් 25ක් ඊළඟ වසරට නම් මේ වසරට අයිති වෙන්නේ කීයද? 100යි. 125න් 25ක් අයිති වෙන්නේ ඊළඟ වසරට නම් මේ වසරට අයිති වෙන්නේ 100යි. නම් දාන්න බෙදා හැරීමට ප්‍රචාරණය කියලා 100ක්. ප්‍රචාරණය කියලා 100ක්. ප්‍රචාරණය කියලා 100ක්. ගත්තාද? ඊළඟට කියනවා සමාගම සතු ඉඩම ප්‍රවර්තන වර්ෂයේදී 50000කට නැවත ප්‍රත්‍යාගමනය කෙරෙති. ප්‍රත්‍යාගමන සංචිත තුලින් නිරූපණය වන්නේ මෙම ඉඩම පෙර ප්‍රවර්තන වර්ෂයේදී ප්‍රත්‍යාගමන පිළිබඳව ගිණුම් කළ පා නොමැත. ප්‍රවර්තන වර්ෂයේදී ඉඩම ප්‍රත්‍යාගමනය කළා හැබැයි කලපලා නැහැ. ඊට ඉස්සෙල් එකක් තියෙනවා. බලන්න ඉඩම් වල ආරම්භක ශේෂය තියෙනවා කීයද? 200ක් නේ. අන්න ඉඩම් වල ආරම්භක ශේෂය තියෙනවා 200ක්. නම් ඉඩම් එන්න දීපල පිළිද සටහනට දීපල පිළි සටහනේ ගන්න මුල්ම රූල ඉඩම් ආරම්භක ශේෂය 200යි. ආරම්භක ශේෂය 200යි. ආරම්භක ශේෂය 200යි. ආරම්භක ශේෂය 200යි.
ආරම්භක ශේෂය 200යි. හරි. ආරම්භක ශේෂය 200. එතකොට අපිට කියනවා මෙම ඉඩම මෙම ඉඩම 50000කට නැවත ප්‍රත්‍යාගන්නේ කරාලු. එනම් අගශේෂය 50යි. අගශේෂය 50යි. ප්‍රත්‍යාගරණ අතිරික්තය වරහන් 150යි. වරහන් 150යි. වරහන් 150යි. එතකොට අපිට පොඩි හින්ට් එකක් දීලා තියෙනවා. පොඩි හින්ට් එකක් දීලා තියෙනවා. අපිට පොඩි හින්ට් එකක් දීලා තියෙනවා. අපිට පොඩි හින්ට් එකක් දීලා තියෙනවා. මේ වසරේදී කරන්නේ දෙවන ප්‍රත්‍යාගරණය වේ. ගිය වසරේ ප්‍රත්‍යාගරණය තුලින් යම් අතිරික්තයක් ඉනුම තුල තියෙනවා කියලා. එහෙනම් චුට්ටක් ගිහිල්ලා බලන්න. හරි 4 වෙනි එක මිස් වෙලා ආවේ. හරි කරමු එක කරමු එකෙන් පස්සේ. එතකොට ගිය වසර තුල ප්‍රත්‍යාගරණ අතිරික්තය කීයක් තියෙනවාද? අන්න තියෙනවා ගිය වසර තුල ප්‍රත්‍යාගරණ සංචිත කියලා 80ක්. ප්‍රත්‍යාගරණ සංචිත කිනුමේ ආරම්භක ශේෂය 80ක් තියෙනවා. එහෙනම් ගිය වසරේ ප්‍රත්‍යාගරණ සංචිත තියෙනවා 80ක්. නේද? 80ක් තියෙනවා. එහෙනම් මේ වසරේ මට කීයක් අලාභද? 150ක් අලාභයි. 150ක් අලාභයි. මෙන්න මේ අලාභය මට ගිය වසරට හිලව් කරන්න පුළුවන්. 80ක් උපරිමනේ. 80ක් උපරිම. එහෙනම් හිලව් කරමු මේ 80. එන්න මෙන්න මෙතන ගන්න. ඉඩම් ප්‍රත්‍යාගරණ ඌනතා වෙනස 80යි. 80යි. එතන 80යි. ඉඩම් ප්‍රත්‍යාගරණ ඌනතා වෙනස ලස්සන 80යි. ඉඩම් ප්‍රත්‍යාගරණ ඌනතා වෙනස වෙනත් විස්තීර්ණ ආදායම් වල වරහන් 80ක් එතනට ඉලව් කළා. ඒ කියන්නේ මේ අලාභයෙන් ගිය වසරේ ලාභය කපා හැරිය 80ක්. තව කපන්න බෑ 70ක්. තව කපන්න බෑ 70ක්. මේ 70 මේ වසරේදී වියදමක් සිය හඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ අරකට හිලව් කරන්න බැරි ප්‍රමාණය අපි හඳුනා ගන්නවා වියදමක්. නම් වෙනස් වලට එන්න ඉඩම් ප්‍රත්‍යාගරණ ඌනතාවය දාන්න 70යි. ඉඩම් ප්‍රත්‍යාගරණ ඌනතාවය දාන්න 70යි. ඉඩම් ප්‍රත්‍යාගරණ ඌනතාවය දාන්න 70යි. හරි. ඒක හරි. ඒක හරි සම්පූර්ණ. ඊට පස්සේ කියනවා 4 වෙනි එක හානි කරන අලාභ අන්න කියන එක වෙනද ලැබිය යුතු දෑ ගැන කියන්නේ. අපි අංක 4. අංක 4ට යන්න. අංක 4 මිස් වෙලා ආවා. යන්න. අංක 4 දී කියනවා දල වෙළඳ ලැබිය යුතු දෑ මත. බලන්න ශේෂ පිරික්සමේ වෙළඳ ලැබිය යුතු දෑ කීයක් ඉන්නවද? 220ක් නේ. වෙළඳ ලැබිය යුතු දෑ ඉන්නවා 220ක්. වෙළඳ ලැබිය යුතු දෑ ඉන්නවා 220ක්. අපිට කියනවා හානි කරන අලාභ සඳහා 5000ක්. ඒ කියන්නේ බොල් ණය 5000ක්. බොල් ණය 5000ක් කපන්නලු. එහෙනම් මෙතනින් කපන්න 5ක්. අන්න එතකොට 215යි. අන්න බොල් ණය කැපුවා 5000ක්. තවදුරටත් කියනවා හානි කරන අලාභය කියන්නේ අඩමාන ණය වෙන් කරනලු 50ක්. අඩමාන ණය වෙන් කරනලු 50ක්. එහෙනම් මෙතනින් අඩු කරන්න 50ක්. එතකොට 165යි. එහෙනම් අපි යට ඉඳන් අයිටම් ටික දාගෙන යන්න. යට අයිටමේ ශුද්ධ ණය ගැතිය 165යි. එයා වගේ ඉන්න ජංගම වත්කම් වලට මෙන්න මෙතන දාන්න. 165යි. 165. ඊළඟට ඉන්නේ කවුද? හානි කරන ලාභ වෙන්. බලන්න මේ වර්ෂයේ මුලදී හානි කරන ලාභ වෙන් කීයක් කරලා තියෙනවද? ශේෂ පිරික්සනේ බලන්න. ශේෂ පිරික්සනේ බලන්න හානි කරන ලාභ කීයක් වෙන් කරලාද? 85ක් වෙන් කරලා නේද? හානි කරන ලාභ 85ක් වෙන් කරලා. හැබැයි වෙන් කරන්න කියන්නේ 50යි. හානි කරන ලාභ 85ක් වෙන් කරලා. හානි කරන ලාභ 85ක් වෙන් කරලා. හැබැයි වෙන් කරන්න කියන්නේ 50යි. එහෙනම් හානි කරන අලාභයවත් අඩමානය වෙන් කරලා තියෙන්නේ කොහොමද? වැඩි ඉන්නේ වැඩි වෙන් කරලා තියෙන්නේ වැඩි නේද? වැඩි. එහෙනම්
85ක් වෙන් කරලා තියෙනව නේද? එහෙනම් කීයක් වැඩිද? කීයක් වැඩිද? 35 නේද? එහෙනම් දාන්න බෙදා හැරීමට හානි කරන අලාභයෙන් වරහන් ඇතුලේ 35 වැඩිනේ. වැඩි කට්ටිය වරහන් කළා දාන්න. වැඩි කට්ටිය වරහන් කළා දාන්න. ඊළඟට බලන්න මේ වසරේ බොල් ණය හේවත් හානි කරන ලාභ කැපුව 5. බලන්න මේ වසරේ කපපු බොල් ණය තියෙනවාද? ඔව් 25ක් තියෙනවනේ. 25ක් තියෙනවා. එතකොට කපපු බොල් ණය 25යි අලුත් බොල් ණය 5යි. කපපු බොල් ණය 25යි අලුත් බොල් ණය 5යි. ඔක්කොම බොල් ණය 30යි. 30යි. අන්න බෙදා හැරීමට හානි කරන ලාභ කියලා 30ක්. හානි කරන ලාභ කියලා 30ක්. හානි කරන ලාභ කියලා 30ක්. හරි. ඒකත් ඉතින් ඉවරයි. ඊට පස්සේ මේ ගැළපිලි අංක 6. ඒකත් ඉතින් ඉවරයි. ගැළපිලි අංක 6. දෙදාස් 11 7යි 1 2011 7යි 1 2011 7යි 1 අපිට කියනවා අපිට කියනවා 2011 7යි 1 දින මිලදීගත් රුපියල් 60000ක ලීබඩු. අන්න 2011 7යි 1 මේ වර්ෂය ඇතුළත මිලදීගත්තු ලීබඩු ගැනුම් ගිණුමට හර කරලා. ගැනුම් ගිණුමට හර කරලා. ඒක හරිද වැරදිද? වැරදිනේ. ගැනුම් ගිණුමට දාන්න බෑනේ. ගැනුම් ගිණුමට දාන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට ගත්තු භාණ්ඩ විතරයි. ඕ අත්පිට ගත්තු ගැනුම් නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගත්තු ඕනම දෙයක් දාන්නේ ගැනුම් ගිණුමට. හැබැයි ගැනුම් ගිණුමට ලීබඩු දාලා. ඒක වැරදි. එහෙනම් ගැනුම් ගිණුමෙන් උගුල්ලලා ගන්න ලීබඩු ටික. ගැනුම් ගිණුමෙන් උගුල්ලලා ගන්න ලීබඩු ටික. ගලන්න ගිහිල්ලා ශේෂ පිරික්සීමේ ගැනුම් කීයක් තියෙනවද? 1100ක් නේ. ශේෂ පිරික්සීමේ ගැනුම් තියෙනවා 1100ක්. ශේෂ පිරික්සීමේ ගැනුම් තියෙනවා 1100ක්. එහෙනම් ඒ 1100න් අර 60 උගුලලා ගන්න. ඒ 60 උගුලලා ගන්න. එතකොට ඇත්ත ගැනුම් කීයද? 1040යි. ඒ ඇත්ත ගැනුම් ටික විකුණුම් පිරිවැය දාන්න 1040යි. 1040. ඒ වගේම අමතක කරන්න එපා. අර ලීබඩු දේපල පිරියත සටහනේ ලීබඩු කියලා තීරුවේ මිලදී ගැනීම් වලට දාන්න ඒ 60. මිලදී ගැනීම වලට දාන්න ඒ 60. ඒ හින්ට් එක දෙන්නේ ඔයා ආරම්භක ශේෂයට නොවේ දාන්න ඕන මිලදී ගැනීම වලට කියන එකයි ඔය කියන්නේ. 61කට දාන්න ඕනේ කියලා කියන්නේ. නම් ගැනුම් අස්සේ තිබ්බ ඒ ලීබඩුව උගුල්ලවාගෙන දැම්ම ලීබඩු වලට. හරි ඒක ඉවරයි. ඒක එච්චරයි. ඇටි දෙයක් නෑ. ඊට පස්සේ කියනවා ලීබඩු හීනවන ශේෂ ක්‍රමයට 20%ක් වාර්ෂිකව ශේකරේලු. එහෙනම් චුට්ටක් යන්න ශේෂ පිරික්සමට. ශේෂ පිරික්සමේ බලන්න ලීබඩු කීයක් තියෙනවද? ආරම්භක ශේෂය 250ක් තියෙනවා. ලීබඩු වල ආරම්භක ශේෂය 250ක් තියෙනවා. ලීබඩු වල ආරම්භක ශේෂය 250ක් තියෙනවා. ෂයවල ආරම්භක ශේෂය කීයක් තියෙනවද? ලීබඩු වල 80ක් තියෙනවා. ෂයවල ආරම්භක ශේෂය 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 80ක් තියෙනවා. ලීබඩු වල ශේෂයයිගේ ලීබඩු තියෙනවා 250යි සහ ෂයවල ශේෂයයිගේ තියෙනවා 80යි. එකත් හරි. දැන් අපිට තියෙන්නේ මේ වසරේ ලීබඩු සම්බන්ධව වෙන මුකුත්ම වෙලා නැහැලු. අපිට කියනවා ලීබඩු හීනවන ශේෂ ක්‍රමයට 120ක් ෂේ කරන්න. ලීබඩු 120ක්. ලීබඩු 120ක් හීනවන ශේෂ ක්‍රමයට ෂේ කරන්න. එහෙනම්
ගන්න පෙර වැඩවල ලී ෂය ගන්න සූත්‍රය ගන්න ෂය සමානයි පිරිවැය ඍණ එදිනට සමුෂය පිරිවැය ඍණ එදිනට සමුෂය වැඩි කිරීම අනුපාතය ගන්න මම මේකේ කොටස් දෙකකට ගන්නවා ඇයි වසරේ මුල ඉඳන් වසරේ අග වෙනකන් මේ 310 ඉඳියේ නෑ වසරේ මුල ඉඳන් වසරේ අග වෙනකන් මේ 310 ඉඳියේ නෑ ඇයි වසරේ මුල ඉඳන් වසරේ අග වෙනකන් ඉඳියේ මේ 250 විතරයි එහෙනම් එයාව වෙනම ගන්නවා හැබැයි මේ 60 වසරේ මැද්දේදී ආවේ වසරේ මැද්දේදී එහෙනම් එයාට ශ්‍රේ කරන්නේ අපි මාස ගානට එයා ආවේ 7යි 1නේ එතකොට 8යි 1 9යි 1 10යි 1 11යි 1 12යි 1 1යි 1 2යි 1 3යි 1 4යි 1 මාස 9යි එයාට මාස 9ක් ශ්‍රේ කරන්න ඕනේ එහෙනම් 250ට වසරක් ශ්‍රේයයි 60ට මාස 9ක් ශ්‍රේයයි ඒක තේරුණා එහෙනම් ගන්න මම ගන්නක පැරණි වරහන් පැරණි කට්ටියගේ පිරිවැය තියෙනවා 250ක් පැරණි කට්ටියගේ සමුච්චිත ශ්‍රය තියෙනව නේද පැරණි කට්ටියගේ පිරිවැය 250යි පැරණි කට්ටියගේ පිරිවැය 250යි පැරණි කට්ටියගේ සමුච්චිත ශ්‍රය තියෙනවා 80ක් පැරණි කට්ටියගේ පිරිවැය 250යි පැරණි කට්ටියගේ සමුච්චිත ශ්‍රය තියෙනවා 80ක් පැරණි කට්ටියගේ පිරිවැය 250යි පැරණි කට්ටියගේ සමුච්චිත ශ්‍රය තියෙනවා 80ක් එහෙනම් අඩු කළා 80 වැඩි කළා අනුපාතය 120 අන්න බලන්න කීයක් එනවද එතකොට 250 ඍණ 20 250 ඍණ 80 250න් 80ක් ගියා නම් 250න් 80ක් ගියා නම් 170 වැඩි කිරීම 100න් 20 680යි නේ 680යි sorry 34යි 34යි නේ 34යි අපි ගමු 9 එක 60යි 9 එක 60යි ඌට සමුචිත ශ්‍රයක් තියෙනවද නෑ ඇයි ඌ ආවේ මේ වසරේදීනේ ඌට සමුචිත ශ්‍රයක් නෑ එහෙනම් බිඳුව වැඩි කිරීම 120 හැබැයි ඌට ශ්‍රේ කරන්නේ හොඳට කල්පනා කරන්න මාස 9යි ඌට ශ්‍රේ කරන්නේ මාස 9යි එහෙනම් 12න් 9 නායි බලන්න ලී බඩුවක් තිබ්බා අරගෙන ඒක තිබ්බේ ගැනුම් ඇතුලේ ගැනුම් වලින් උගුල්ලා අරගෙන ඒක මම දැම්මා ලී බඩු වලට හරි ඊට පස්සේ ගැනුම් වලින් උගුල්ලපු නිසා ගැනුම් අඩු වුණා ගැනුම් වල ඇත්තගේ දැම්මා ගැනුම් වලට හරි ඊට පස්සේ අපිට කිව්වා ලී බඩු ෂෙයා කරන්න ලී බඩු ෂෙයා කරනකොට හීනවන ශේෂ ක්‍රමයේ මතයි ෂෙයා කරන්නේ එහෙනම් එහෙම කරනකොට පිරිවැය ඍණ සමුච්චිත ශ්‍රය වැඩි කිරීම අනුපාතය එතකොට අපේ ව්‍යාපාරයේ මුල ඉඳන් අග වෙනකම්ම 250ක් නැමැති ලී බඩු ඉදියා. එහෙනම් එයාට සමස්ත වසරම 100යි. එතකොට ඒ 250න් එදාට ඒකේ තියෙන සමුච්චිත ශ්‍රය අඩු කරලා ඒකට 120ක් බැලුවා. ඒක 34ක් ශ්‍රය වුණා. හැබැයි අර අලුතින් ගත්ත රුපියල් 60 ශ්‍රය වෙලා තිබ්බේ නෑ. ඇයි ඒක මේ වසරේදී මිලදී ගත්තේ? එහෙනම් ඒකට සමුච්චිත ශ්‍රයක් නෑ. එහෙනම් ඒකට 120ක් 12න් 9ක් කොච්චරද කියලා බලමු. බලමු. 60ට 120ක් බෙදීම 12 වැඩි කිරීම 9. එනම් ලී බඩු වලට අදාළව වසරේ ශ්‍රේණවා
9යි 4යි 13න් 3 එකක් ඉතිරි මෙහෙම තමයි 43යි. වසරේ ෂය 43යි නේද? එහෙනම් එන්න. ලී බඩු වල කාලච්ඡේදයේ ෂය තීරුව කෙලින් දාන්න මෙතන 43. ඒ 80යි 43යි එකතු කරලා සමෝචිත ෂය තීරුවට දාන්න 123. ඒ වගේ. ඒ වසරේ ෂය ටික පරිපාලන වලට දාන්න ලී ෂය කියලා 43යි. අමතක කරන්න එපා. අපි පරිපාලන වලට දානවා වගේම මේ දේපල පිරියත වලටත් දාන්න ඕනේ. දාලා මේ දෙන්නම එකතු කරලා අංකල ගන්නත් ඕනේ. හරි? එහෙමම වාට පුළුවන් මේ පිරිවෙන් මේ ෂය ටික අඩු කරලා ධාරණගේ දාන්න. 7යි 0යි 10න් 2ක් 8යි 2යි 2න් 1ක් 1යි. අන්න 187යි. දැක්කද? එකම ස්පීඩ් එකේ යද්දී ඔක් කරගන්න පුළුවන් එන්න ඕනේ. එකම ස්පීඩ් එකේදී කරගන්න පුළුවන් එන්න ඕනේ. ඒකත් හරි. ඒකත් හරි. ඊළඟට ප්‍රශ්න අංක 7. 2008. 2008. 9යි 7ද 2008 9යි 7 වනදී ව්‍යාපාරය රුපියල් 1,10,000කට මිලදීගෙන තිබූ මොටර රථයක් 2011 12යි 23 වන දින හානි වී රක්ෂණ සමාගම රුපියල් 15,000ක වන්දියක් ගෙවීමට එදිනම රුපියල් 1,50,000ක නව මෝටර රථයක් ගත් අතර අන්න ඒ ගැනුම් ගිණුම හර කොට ඇත. එතකොට ගැනුම් ගිණුමට බලපාන තවත් වැරද්දක් තියෙනවා. මෝටර රථ මිලදීගත් වර්ෂයට ෂය නොකිරීමත් ඉවත් කරන වර්ෂයට සම්පූර්ණ ෂය කිරීමත් සමාගමේ ප්‍රතිපත්තිය වේ. ඔන්න ඔය ප්‍රතිපත්ති ෂය කිරීම අද වර්තමානයේ නැහැ. ඔය ප්‍රතිපත්ති මත ෂය කිරීම අද වර්තමානයේ නැහැ. ප්‍රතිපත්ති මත ෂය කරනවා කියලා කියන්නේ මේකයි. හිතන්න දැන් මේ ප්‍රතිපත්තිය කියන්නේ මිලදීගත් වසරට ෂය කරන්නේ නැහැ. මිලදීගත්තේ මේ කාලච්ඡේදයේදී නම් ෂය කරන්නේ නැහැ. හැබැයි ඒක ඊළඟ වසරේදී මාස භාගයක් තියාගෙන වික්කත් සම්පූර්ණ වසරටම ෂය කරනවා. ආයි බලන්න. මේක මිලදී ගත්තේ මේ වසරේ මුල වුණත් අග වුණත් මැද වුණත් ෂය කරන්නේ නැහැ. හැබැයි මේක විකුණන්නේ මේ වසරෙන් පස්සේ ඊළඟ වසරේ මුල මැද අග වෙන්න පුළුවන්. කොහොම වුණත් සමස්ත වසරම ෂයයි. එහෙම වෙන්න හේතුව ඒ ෂය ප්‍රතිපත්ති. ඒ ෂය ප්‍රතිපත්ති. හරි? නම් එන්න අපි ඒ ගැලපිලා විසඳමු. ඔතන තියෙන්නේ මෝටර රථ ඉවත් කිරීමක් නේද? මෝටර රථ ඉවත්. එහෙනම් එන්න අපිත් එක්ක ඒ ප්‍රශ්න විසඳමු. හරි. බලන්න. ඒක කියනවා මුලින්ම මිලදීගත් වූ 1,10,000ක මෝටර රථයක් තමයි ඉවත් කරන්නේ. නම් ගහන ටී ගිණුම නම් කරන්න මෝටර ඉවත් ඒකද මුලින්ම බලන්න කරන විදිය. 2008 9යි 7 දින ව්‍යාපාරය 1,10,000කට මිලදීගෙන තිබුණු මෝටර රථයක් හානි වෙලා. එනම් හානි වීමක් කියලා කියන්නේ එක්තරා ඉවත් කිරීමක්. එනම් මෝටර රථ ඉවත් කිරීම හර වෙනවා මෝටර රථ කියලා 110ක්. මෙතන හරයි ඒ මෝටර රථය අපේ මෝටර රථ වලින් අඩු වෙනවා. එහෙනම් මේ මෝටර රථවල පිරිවැය යටතේ ඉවත් කරන්න කීයක්ද 110ක්. ඉවත් කරන්න 110ක්. ඉවත් කරන්න 110ක්. ඉවත් කරන්න 110ක්. ඉවත් කරන්න 110ක්. හරි. ඒක හරි. එකෙන් එක කරමු. ඒකෙන් හර කළා මෙතන ඉවත් කළා. ඊට පස්සේ කියනවා
මෙම මෝටර රථයට අදාළ පළවෙනි පියවර මෝටර රථයේ පිළිබෑ ඉවත් කිරීමයි. දෙවෙනි පියවර ඒ මෝටර රථයේ මත ගොඩනැගුණු සමුච්චිතශය ඉවත් කිරීමයි. පළමු පියවර මෝටර රථයට අදාළ පිළිබෑ ඉවත් කළා. දෙවෙනි පියවර ඒ මෝටර් රථයට අදාළ සමුච්චිතශය ඒ මෝටර රථයට අදාළ සමුච්චිතශය ඉවත් සමුච්චිතශය ඉවත් කරනවා. ඒ මෝටර රථයට අදාළ සමුච්චිතශය ඉවත් සමුච්චිතය ඉවත් බලන්න මෙම ඉඩම නෙමෙයි මෝටර රථයේ මිලදී අරන් තියෙන්නේ 2008 ඒ කියන්නේ 2008 9 වසරේදී නේද මේ මෝටර රථය මිලදී අරන් තියෙන්නේ 2008 9 වසරේදී අපේ ශ්‍රේ ප්‍රතිපත්තිය තිබ්බේ කොහොමද මිලදී ගත්ත වසරේ කවදා වුණත් මිලදී ගත්ත වසරට ශ්‍රේ වෙන්නේ නැහැ. එහෙනම් 2008 9 වසරට ශ්‍රේ වෙන්නේ නැහැ. නැත්තම් නෑම තමයි. ශ්‍රේ වෙන්නේ නැහැ. හැබැයි අනිත් සෑම වසරකටම අනිවාර්යෙන් සමස්ත වසරම ශ්‍රේ. එහෙනම් මේ වසරට ශ්‍රේ කරන්නේ නැහැ. හැබැයි 9 10 10 11 11 12 අන්න එහෙනම් සමස්ත වසර 3ක්ම මේක ශ්‍රය වෙනවා. සමස්ත වසර 3ක්ම මේක ශ්‍රය වෙනවා. ශ්‍රේ ප්‍රතිපත්තිය කියන්නේ මේක මිලදී ගත්තු වසරට ශ්‍රේ කරන්න එපා. මිලදී ගත්තු වසරට ශ්‍රේ කරන්න එපා. හැබැයි මේක විකුණන වසරට එයා මාසයක් පාවිච්චි කරත් සමස්තයක් ලෙස ශ්‍රේ කරන්න. සමස්තයක් ලෙස ශ්‍රේ කරන්න. නම් මිලදී ගත්තු වසර නැතුව 9 10 10 11 11 12 වසර 3ක් තියෙනවා. නම් මේ වසර 3ටම ශ්‍රේ කරන්න ඕනේ. එහෙනම් මෝටර රථ ශ්‍රේ කරන්න 15යි. එතකොට 110ට 15ක් 110ට 15ක් වසර 3කට කීයද 110ට 15ක් වසර 3කට 49.5යි 49.5යි නම් වසර 3කට අදාළව යාගේ ශ්‍රය 49.5යි 49.5යි එහෙනම් ඒ ශ්‍රය ටික මෙතනට බැර කරනවා මෝර සමූහ කියලා 49.5යි මෙතනට බැර. ඒ වගේ මේක අපේ මෝටර රථවල සමුච්චිත ශ්‍රය වලින් ඉවත් කරන්නත් ඕන. සමුච්චිත ශ්‍රය වලින් ඉවත් කරන්නත් ඕන. අපේ මෝටර රථවල සමුච්චිත ශ්‍රය ඉවත් කරන්නත් ඕන 49.5. 49.5 මෝටර රථ වලින් ඉවත් කළා. ඒ කියන්නේ සමුච්චිත ශ්‍රය ගිණුමින් ඉවත් කළා. මේ මෝටර රථ ඉවත් කිරීමේ කිනුමට බැර කළා. ඒකත් උනාරි. ඒ දෙවෙනි පියවර. මෝටර රථයක් ඉවත් කිරීම සම්බන්ධ දෙවෙනි පියවර ඒ. මෝටර රථයක් ඉවත් කිරීම සම්බන්ධ දෙවෙනි පියවර. තුන්වෙනි පියවර. එය විකුණා ලද මුදලක් නම් සටහන් කිරීම, හුවමාරු වගයක් නම් සටහන් කිරීම, හෝ රක්ෂණ වන්දියක් නම් සටහන් කිරීම. බලමු මේ ගානේ මොකද තියෙන්නේ. මේ ගානේ තියෙන්නේ රුපියල් 15000ක රක්ෂණ වන්දියක් ලැබේ. එනම් මෙතනට දාන්න ලැබිය යුතු රක්ෂණය 15යි. මේ රක්ෂණ වන්දිය ලැබිලාද? නැහැ. ලැබීමට එකඟ වෙලා. ලැබිලා නැහැනේ බලන්න අර පැත්තේ තියෙනවද කියලා රක්ෂණ වන්දියක් ලැබෙනවා කියලා. ශේෂ පිරික්සමේ නැහැ. ලබා දෙන්න එකක වෙලා. එහෙනම් මේක මට ලැබිය යුතුයි. මේක මට ලැබිය යුතුයි කියලා කියන්නේ ජංගම වත්කමක් නේද? එහෙනම් ලියන්න මේ සටහන් අංක 9. සටහන් අංක 9 ලියන්න. ලැබිය යුතු රක්ෂණ වන්දි 15යි. ලැබිය යුතු රක්ෂණ වන්දි 15යි. සටහන් අංක 9 ලියන්න. ලැබිය යුතු රක්ෂණ වන්දි 15යි. ලැබිය යුතු රක්ෂණ වන්දි 15යි. ලැබිය යුතු රක්ෂණ වන්දි 15යි. ඊළඟ එච්චරයි.
මෝටර රථයක් ඉවත් කිරීම සම්බන්ධව ඔන්න ඔච්චරයි එන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ගිණුමේ ලාභ පාඩු හොයනවා. ලාභ පාඩු. ලාභ පාඩු. බලන්න කොච්චරක් මට ලාභද පාඩුද? අප්‍ර වෙනස ඉන්නේ බැර පැත්තෙන්. එහෙනම් අනිවාර්යයෙන්ම අලාභයක් එන්නේ. අලාභයක් පාඩුවක් පාඩුවක් අන්න පාඩුව එනවා 45500ක් 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 මට පාඩුවක් එනවා. එහෙනම් ඒක එතනම දාගෙන ඉන්න වෙනත් වලට මෝර විකුවලා 49.5යි වෙනත් වියදම් වලට දාන්න මෝර විකුවලා 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 හරි ඒකත් හරි ඒක හරි ඉවරයි ඊට පස්සේ තවදුරටත් කියනවා එදිනම ඒ කියන්නේ එදිනම ඒ කියන්නේ මේක ඉවත් කරපු දවස ඒ කියන්නේ මේක හානි වෙන්නේ මේ වසරේ දී අවසානයේ එදිනම 1,50,000කට නව මෝටර රථයක් මිලදී ගත් අතර ඒ වැරදීමකින් ගැනුම් ගිණුමට හර කොට ඇත. අන්න ගැනුම් ගිණුමට හර කරලා එහෙනම් ගැනුම් ගිණුමේ 1040ක් නෙමෙයි එන්න ඕන. 1040ක් නෙමෙයි ඒකිනුත් තව 150ක් අඩු වෙන්න ඕනේ. 1040 නුත් අඩු වෙන 150. එතකොට 890යි. 890. එහෙනම් නිවැරදි ගැනුම් 890යි. නිවැරදි ගැනුම් 890යි. නිවැරදි ගැනුම් 890යි. එහෙනම් ඔයා මෙතන මෝටර රථවලට මිලදී ගැනීම වලට දාන්න 150. මිලදී ගැනීම වලට 150ක් දාන්න. මිලදී ගැනීම වලට 150ක් දාන්න. එකක් හරි. ඊට පස්සේ මෝටර රථ 15 බැගින් ෂේ කරනවලු. එහෙනම් ෂේ කරන්න කලින් මේකේ මුල ශේෂ පුරවගෙන එමු. මුල ශේෂ. මෝටර රථවල බලන්න මුල ශේෂය කීයක් තියෙනවද? 350ක් තියෙනවා. මෝටර රථවල මුල ශේෂය 350ක් තියෙනවා. බලන්න මෝටර රථවල ෂයවල මුල ශේෂය ෂයවල තියෙනවා 130ක්. ෂයවල තියෙනවා 130ක්. නේ? ෂයවල තියෙනවා 130ක්. මෝටර රථ ෂයවල තියෙනවා 130ක්. එකත් හරි. ෂයවල තියෙනවා 130ක්. එකත් හරි. දැන් මම ආරම්භය දාගත්තා. දැන් මෙතන අගශේෂය ගන්න. මෙතන අගශේෂය ගන්න. 0.5 10 10 එකක් 9යි 3 එකක් 4යි 4 එකක් 3 390ක් ආවන අගශේෂය. ඉතාමත් කල්පනාවෙන් ඇයි මම කල්පනාවෙන් කියන්නේ? ඇයි මෙතන කියනවා මිලදීගත් වසරට කිසිම වත්කමක් ශ්‍රේ කරන්න එපා. මිලදීගත් වසරට කිසිම වත්කමක් ශ්‍රේ කරන්න එපා. මිලදීගත් වසරට කිසිම වත්කමක් ශ්‍රේ කරන්න එපා. එහෙනම් මේ 150 මේ වසරට ශ්‍රේ වෙනවද? නැහැ. ශ්‍රේ වෙන්නේ නැහැ. හැබැයි අනෙකුත් සියලුම වත්කම් විකුණන වසරටත් සමස්ත ශ්‍රේයයි. ඒ කියන්නේ මේ 350 ඇතුළේ 110ක් තියෙන්නේ. එහෙනම් වෙන වෙනම ගන්න දෙයක් නැහැ. 350 සමස්ත වසරම ශ්‍රේ කරනවා 15 ගන්න. සමස්ත වසරම ශ්‍රේ කරනවා 15 ගන්න. නම් 350 වැඩි කිරීම 115. ඇයි එහෙම කරේ? 150 මේ වසරේ මිලදී ගත් නිසා යාත ශ්‍රේ කරන්නේ නැහැ. අනිත් ඒවා මේ වසර තුල පවතිපෝ ඒවා පැවතිය ඒවා. එහෙනම් උන්ට සමස්ත වසරම ශ්‍රේ කරනවා. සමස්ත වසරම ශ්‍රේ කරනවා. සමස්ත වසරම ශ්‍රේ කරනවා. නම් 350ට 15. 350ට 15. 52.5යි. 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 නම් මේ වසරේ මෝටර රථ ශ්‍රය
52.5 කාලච්ඡේදයේ තීරුව කෙලින් දාන්න 52.5යි ඒ වගේම එක බෙදා හැරීමේ වියදම් වලට දාන්න මෝරසය 52.5යි 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 ඔන්න ඒකත් හරි ඔන්න සමස්ත වශයෙන් ඒ ලොකු ඡේදයක් කියලා ඔයාලා බය වෙලා ඉඳපු ගැළපිල්ල නිර්මාණය අවසන් කරා. ඊට පස්සේ ගාන ඉවරයි කිව්වට ඉවරම නැහැ. ඇයි ඉවර නැත්තේ? මෙන්න මේ මෙයාලම ඔය ගමන්ම සුළු කරලා දාන්න. එතකොට අපිට ගාන සුළු කරන වෙලාවට ආයි එකතු කර කර ඉන්න ඕනේ නැහැ. 133යි 390න් අඩු කරනවා 133ක් 257 ඔන්න බලන්න මෝටර රථ ගැළපිල්ල සමස්ත ලෙස ඉවර කළා. හරි. හරි. ගැළපිලි අංක එකක් ඉවරයි. හතක් ඉවරයි. ගැළපිලි අංක 8. ගැළපිලි අංක 8. මේවා ලියා ගන්න. ගැළපිලි අංක 8. බලන්න මොකද්ද කියන්නේ කියලා. අපිට කියනවා 2011 4 දින සාධාරණගේ රුපියල් 2,75,000ක් වූ පරිගණකයක් මූල්‍ය කල්බදු ක්‍රමයට තේ අත්පත් කරගන්නා ලදී. නම් කල්බදු ගානක් ඔය කියන්නේ නේද? එහෙනම් මේක මකලා අපි මෙතන කල්බදු ගානක් ගන්න තේගෙනම කල්බදු අපිට කියනවා 2,75,000කට කල්බදු ක්‍රමයට තේ පරිගණකයක් අත්පත් කරගන්න නම් මෙතන බැර කරනවා 2,75,000. ඊළඟට මූල්‍ය කල්බදු ක්‍රමයට තේ අත්පත් කරගත්තලු ඒ මූලික ගෙවීම 25,000ක්ලු. ඒ මූලික ගෙවීම 25,000. සුපින්න. ඒ මූලික ගෙවීම ඌ රුපියල් 25,000 කුලීකා වරිපණම් ගිණුමට හර කරලාලු. එක හරිද වැරදිද? වැරදි. බලන්න කුලීකා වරිපණම් කීයක් තියෙනවද කියලා. කුලීකා වරිපණම් තියෙනවා 75ක් නේ. කුලීකා වරිපණම් තියෙනවා 75ක්. ඒ 75න් අඩු කරන්න ඕන මෙතන මූලික ගෙවීම 25ක්. එතකොට ඇත්ත කුලීහා වරිපණම් කීයද? 50යි. කුලීහා වරිපණම් 50යි. ඇත්ත එක එතන දැම්මා. එහෙනම් මූලික ගෙවීම 25 දැම්මා මෙතනට. මූලික ගෙවීම 25 දැම්මා මෙතනට. මූලික ගෙවීම 25 දැම්මා කල්බදු ගිණුමට. හරි. තවදුරටත් මොකද්ද කියන්නේ? කල්බදු කිවිසුම කාලයේ වර්ෂ 5ක් අතර රුපියල් 45,000 බැකින් ඌ වාර්ෂික වාරික 5කින් ගිවිසුම අවසන් කෙරේ. වාර්ෂික වාරිකයක් තුල අතුලත් පොලිය 15,000ක්ලු. පරිගණකයේ ඵලදායී ජීව කාලයත් වර්ෂ 5ක්ලු. පළමු කල්බදු වාරිකයේ ගෙවා කල්බදු වාරිකයේ වෙළඳ ගෙවී යුතු දෑ ගිණුම හර කොට ඇත. මේ හැර වෙනත් කිසිදු සටහනක් තබා නොමැත. කල්බදු වාරිකය ගෙව්වා නම් හර කරන්න ඕනේ කොහෙටද? කල්බදු ගිණුමට. හර කරලා ඇත්තේ වෙළඳ ගෙවී යුතු දෑ ගිණුමට. ඒක වැරදිනේ. යන්න වෙළඳ ගෙවී යුතු දෑ කීයක් තියෙන්නේ? 180යි. එකට බැර කරන්න. අර හර කරපු එක බැර කරන්න. බැර කරන්න 45ක්. 180ට 45ක් දැම්මොත් 325ක්. 325යි. එහෙනම් ඒ 325 අරගෙන එන්න. 325 අරගෙන එන්න. මූලදත්ත ප්‍රකාශයේ ජංගමවත්කම්. මූලදත්ත ප්‍රකාශයේ ජංගමවත්කම් වල දාන්න 325යි. 325යි. ඒ වගේම ඒ කල්බදු වාරිකයයි. නම් කල්බදු වාරිකය මෙතන වාරිකය කියලා හර කරන්න 45. ඒ වගේම කල්බදු වාරිකය ඇතුලේ පොලිය. කල්බදු මම කරා කල්බදු වාරිකය ඇතුලේ පොලිය.
තියෙනවා කීයක්ද 15ක්. එහෙනම් කල්බදු පොලිය මෙතනට බැර කරන්න පොලී කියලා 15ක්. 15ක්. ඒ පොලිය ව්‍යාපාරයේ මූල්‍ය වියදමක් වෙන දාන්න කල්බදු පොලී 15යි. කල්බදු පොලී 15යි. කල්බදු පොලී 15යි. එච්චරයි. දැන් මෙයාව තුලනය කරන්න. පායි 10න් දුන්නේ එකක් ඉතින් මෙහෙට දැම්ම 7යි 8 8යි 9 290. 290. ශේෂයපගේ 5යි 10යි එකක් ඉතින් 3යි 7යි 7යි 2යි 9යි 2යි 220යි 220යි අන්න එනම් අපිට එනවා 220ක් 220ක් අපිට එනවා 200 බෙලඳගේ විරුද්ධයක් කියනවා මොකද්ද බෙලඳගේ විරුද්ධයක් කියනවා වෙළඳ ගෙවිය යුතු දෑ එනවා 325 225 නෙමෙයිද ඇයි 225ක් එන්නේ සෝරි 225 හරි 225 225 325 නේ 225 හරි 225ක් එනවා ඒක හරි ඊට පස්සේ මෙන්න මේ කල්බදු එයාව දෙකකට වෙන් කරන්න ඕන එකක් ජංගම අනෙත් එක ජංගම නොවන එකක් ජංගම අනෙත් එක ජංගම නොවන ජංගම කෑල්ල ගන්නේ වාරිකයෙන් ඊළඟ වසරේ පොලිය අඩු කරලා වාරිකය අපි දන්නවා 45යි 45න් පොලිය අඩු කරන්න 15යි අපි දන්නවා වාරිකය 45යි ඒ වාරිකයෙන් අඩු කරන්න පොලිය 15යි වාරිකය 45යි ඒ වාරිකයෙන් අඩු කරන්න පොලිය 15යි එතකොට එනවා ජංගම කෑල්ල 30යි ජංගම කෑල්ල 30යි ජංගම කෑල්ල 30යි ජංගම කෑල්ල 30යි ජංගම නොවන කෑල්ල හොයන්නේ 220න් ජංගම කෑල්ල අඩු කරලා 190යි 220න් ජංගම කෑල්ල අඩු කරලා 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 හොයනවා. ඒ කියන්නේ ජංගම කෑල්ල හොයන්නේ ඊළඟ අවසරේ වාරිකයෙන් පොලිය අඩු කරනවා. වාරිකය කියලා තියෙනවනේ කොහොමත් 45යි කියලා. ඒක ඇතුලේ පොලිය 15යි මුල්ලේ. එහෙනම් 45න් 15 අඩු කරලා අපි ගත්ත වාරිකය 30යි. ඒ වගේම ජංගම නොවන වගකීම ගන්නේ මුළු වගකීම 220යිනේ. ඒකෙන් අර ජංගම කෑල්ල අයින් කරලා. එහෙනම් 190යි. එන්න. මෙන්න මුලතත ප්‍රකාශයේ ජංගම වගකීම් වල ලියන්න කල්බදු ණය හිමි. පළවෙනි තීරුවට දාන්න 190යි ජංගම නොවන කෑල්ල. ජංගම නොවන කෑල්ල. ඊට පස්සේ සටහන් අංක 11. සටහන් අංක 11. සටහන් අංක 11 දාන්න. සටහන් අංක 11 දාන්න කල්බදු ණය හිමිවල ජංගම කෑල්ල. ජංගම කෑල්ල කීයද 30යි. ජංගම කෑල්ල කීයද 30යි. ජංගම කෑල්ල 30යි. එච්චරයි. මොන කල්බදු කෑල්ල කරා. කල්බදු කෑල්ල කරලා. ඊට පස්සේ අපිට කියනවා තවදුරටත් මෙහි ජීව කාලය වර්ෂ 5යි. ඒ කියන්නේ මොකක්ද? ශ්‍රය කරන්න. ශ්‍රය කරන්න. එහෙනම් එන්න සටහන් අංක 6. භාවිතය සඳහා අයිතිය ඇති වත්කම්. භාවිතය සඳහා අයිතිය ඇති වත්කම්. භාවිතය සඳහා අයිතිය ඇති වත්කම් එන්න. ගන්න පිරිවැය. පිරිවැය කීයද? 275යි. භාවිතය සඳහා අයිතිය ඇති වත්කම් වල පිරිවැය 275යි නේ. පරිගණක එක 275යි නේ. 275යි. ඒකෙන් අඩු කරන්න ශ්‍රය අඩු කරන්න. ශ්‍රය අඩු කරන්න. එහෙනම් 275 බෙදන්න 5න්. ඇයි වසර 5යිනේ භාග්‍ය කරන්න පුළුවන් කියන්නේ? 275 බෙදන්න 5න්. බලන්න. 275 5න් බෙදන්න. 55යි. 55යි.
55යි. 275 පහෙන් බෙදුවම 55. එහෙනම් 275ක් භාවිතාගය තියෙනවා. ඒක වසර 5යි භාවිතා කරන්න පුළුවන්. එහෙනම් 275 පහෙන් බෙදුවොත් වසරක ෂය 55යි. එහෙනම් 275න් 55ක් යවමු. අන්න එතකොට එනවා ධාරණකය 5න් 5 බිඳුවයි 7න් 5 2යි 220යි. අන්නේ 220 අරගෙන එන්න මුලතත්ත ප්‍රකාශයේ දේපල පිටිත උපකරණ වලට යටින් භාවිතය සඳහා ඇති දෙවත්කම් සටහන අංක 6 කෙලින් දෙවෙනි තීරුවට දාන්න 220. ඒ වගේම අර ෂය ටික පරිගණක ෂය ටික දාන්න පරිපාලන වලට පරිගණක ෂය කියලා 55. පරිගණක ෂය කියලා 55 දාන්න. පරිගණක ෂය කියලා 55 දාන්න. පරිගණක ෂය කියලා 55 දාන්න. හරි. ඒකත් එච්චර. ඊට පස්සේ කියනවා ගැළපිලි අංක 9. ගෙවූ ආදායම් බදු ගැන කියන්නේ. ගෙවූ ආදායම් බදු ගැන. හරි. බලන්න මොකද්ද කියන්නේ කියලා. ගෙවූ ආදායම් බදු වලින් 75ක් අයත් වන්නේ පෙර වසරටය. ගෙවූ ආදායම් බදු වලින් 75ක් අදාළ වන්නේ පෙර වසරටය. චුට්ටක් කියන්න පෙර වසරට ගිහිල්ලා බලන්න ශේෂ පිරික්සුමේ බලන්න පෙර වසරට කීයක් වෙන් කරලා තියෙනවද කියලා. අන්න තියෙනවා ආදායම් බදු පෙර වසරට වෙන් කරලා තියෙනවා 85 නේද? පෙර වසරට වෙන් කරලා තියෙනවා 85. කීයක් ගෙවලාද? 75යි ගෙවලා තියෙන්නේ. වෙන් කරලා 85 ගෙවලා තියෙන්නේ 75යි. වෙන් කරලා තියෙන්නේ කොහොමද? අඩුවෙන්ද වැඩියෙන්ද? වෙන් කරලා තියෙනවා 85ක්. ගෙවලා තියෙන්නේ 75යි. වෙන් කරලා තියෙන්නේ අඩුවෙන්ද වැඩියෙන්ද? වැඩියෙන් නේද? කීයක්ද? 10ක් වැඩියෙන්නේ. එහෙනම් සටහන් අංක 3 අදි වෙන් කිරීම කියලා වරහන් කරන්න 10ක්. අදි වෙන් කිරීම කියලා වරහන් කරන්න 10ක්. හරි. ඊට පස්සේ කියනවා 2011-12 වසරේ ආදායම් බදු පෙරලාභයෙන් 10% ලෙස ඇස්තමේන්තු කර ඇත. අන්න එහෙනම් බදු පෙරලාභය තාම අපිට ආවේ නැහැ. බදු පෙරලාභය තිබ්බොත් බදු පෙරලාභයෙන් 10%ක් මෙතෙන්ට දාන්න ඕන නේ. එහෙනම් තාම අපිට ඒක හම්බුනේ නැහැ. යම් ඉස්සරහට. ණයකර නිකුත් කරන ලද්දේ 2011 10 එක දිනය. යම් ශේෂ පිරික්සුමට යන්න. ශේෂ පිරික්සුමේ බලන්න ණයකර තියෙනවද? ඔව් 120 ණයකර 220යි. 120 ණයකර. එහෙනම් ජංගම නොවන වගකීම්. එන්න මුලතත් ප්‍රකාශය ලියන්න 120 ණයකර 220යි. හින්ට් එකක් දීලා තියෙනවා. මෙම ණයකර අරගෙන තියෙන්නේ 2011 10යි 1. ඒ කියන්නේ මේකට අදාළව පොලිය බලන්න මාස 6කට කියන එකට. නේ 10කනේ 11යි 1 12යි 1 1යි 1 2යි 1 3යි 1 4යි 1 මාස 6කට පොලිය බලන්න කියන්න තමයි ඔය දීලා තියෙන හින්ට් එක. එහෙනම් 220 වැඩි කිරීම 100න් 20 වැඩි කිරීම 12න් 6. 220 වැඩි කිරීම 100න් 20 වැඩි කිරීම 12න් 6. භාගයයි 10යි 22යි. එනම් කාලච්ඡේදය දාල ණයකර පොලිය කීයද? 22යි. එහෙනම් දාන්න වියදම් වලට ණයකර පොලිය 22යි. ණයකර පොලිය 22යි. ණයකර පොලිය 22යි. ණයකර පොලිය 22යි. බලන්න මේ ණයකර පොලිය ගෙවලද? ගෙවූ ණයකර පොලිය තියෙනවා 10ක්. ණයකර පොලිය 10ක් ගෙවලා. එනම් කීයක් ගෙවන්න ඕනිද? 12ක්. 12ක් නේ. 12ක් ගෙවන්න ඕන. එනම් මේක දාන්න. සටහන් අංක 11 වෙනත් ජංගම වගකීම් වල උපචිත ණයකර පොලි 12යි. උපචිත ණයකර පොලි 12යි. උපචිත ණයකර පොලි 12යි. එකත් හරි. ඊට පස්සේ
කීර්ති නාමයෙන් පහෙන් එකක් පොත් වලින් කපා හරින්න. කීර්ති නාමයෙන් පහෙන් එකක්. යන්න. කීර්ති නාමයේ ගාවට යන්න. බලන්න කීර්ති නාමයේ කීයක් තියෙනවද? බලන්න කීර්ති නාමයේ කීයක් තියෙනවද? බලන්න කීර්ති නාමයේ කීයක් තියෙනවද? කීර්ති නාමය තියෙනවා 250ක්. 250න් පහෙන් එකක් කියලා කියන්නේ 50යි. එනම් 50. එනම් ඒක විනාත් වලට දාන්න කීර්ති කැපීම කියලා 50ක් දැම්මා. කීර්ති කැපීම කියලා 50ක් දැම්මා. කැපුවනේ 50. 250න් 50 ගියාම දැන් කීර්ති නාමය කීයද? 200යි. 200යි. එයාව දාන්න ජංගම නොවනවත්කම්. ජංගම නොවනවත්කම් වල දාන්න කීර්ති කියලා දෙවෙනි තීරුවට 50 200ක්. අයියේ ඔව්. ඒක චුට්ටක් ආයි කියන්නකෝ. අපේ ව්‍යාපාරයේ කීර්ති නාමය තියෙනවා 250ක්. 250ක් අපේ ව්‍යාපාරයේ කීර්ති නාමය තියෙනවා. අපිට කියනවා මේ කීර්ති නාමයෙන් පහෙන් එකක් කපන්නලු. එනම් ඒ 250 බෙදනවා පහෙන් එකේ. එතකොට 5ට 5 එකයි 25ට 5 5 නම් 50ක්. 50ක් කපලා දාන්න කියලායි ඔය කියන්නේ. ඒ කියන්නේ තියෙන 250න් අර ශ්‍රේය කරනවා වගේ 50ක් අඩු කරන්නලු. මේ 50 වියදම් වලට දාන්නලු. එතකොට 250න් 50ක් ගියාම අන්න ඇත්තටම අවසානයේ මේ වසර අවසානයේ කීර්ති නාමයේ 200ක් ඉතුරු වෙනවලු. ඒක දාන්නලු ජංගම නොවන වත්කම් වලට. හරිද? හරි අයියේ. ඊට පස්සේ ගැටලු තියෙනවා නම් අහගෙන යන් කෙටියෙන් ඕනේ. හරි. ඊට පස්සේ ඒකත් හරි. ඊළඟ රුපියල් 20000ක ආපසු එවුම් පොත්වල වාර්තා වී නොමැත. අන්න 20000ක ආපසු එවුම් පොත්වල වාර්තා වෙලා නැහැලු. 20000ක ආපසු එවුම් පොත්වල වාර්තා වුණේ නැති නම් ලොකු වැඩක් වෙනවා. 20000ක ආපසු එවුමක් පොත්වල වාර්තා වුණේ නැත්නම් විශාල ගණයේ වරදක් වෙනවා. විශාල ගණයේ වරදක් වෙනවා. ඒක මමත් දැන් දැක්කේ. විශාල ගණයේ වරදක් වෙනවා. ඇයි? ආපසු එවුම් කාටද බලපාන්නේ? විකුණුම් සහ ණයගැතියන්ට. එතකොට දැන් මෙතන කියන්නේ ආපසු එවුම් පොත්වල වාර්තා වෙලා නැහැ. ඒ කියන්නේ ණයගැතියගෙන් අඩු වෙලත් නැහැ. විකුණුම් වලින් අඩු වෙලත් නැහැ. ණයගැතියගෙන් අඩු වෙලත් නැහැ. විකුණුම් වලින් අඩු වෙලත් නැහැ. එහෙනම් අපි කරන්න ඕන ඒක කරන එක. හරි. එතකොට මීට් එකේ මුලින් ඉඳපු කට්ටිය මේක දන්නේ නැහැ. අවසානයක් වෙනකන් ඉඳපු කට්ටිය තමයි දන්නේ. එහෙනම් 220න් අඩු කරාම 20ක් ඇත්ත ණයගැතියා 200යි. 200න් 5ක් ගියාම 195යි. 195න් 50ක් ගියාම 145යි. ඇත්ත අවසාන ණයගැතියා එන්නේ 145යි. සහ විකුණුම් තියෙනවා කීයක්ද? විකුණුම් තියෙනවා කීයක්ද? 3300ක්. 3300 අඩු කරන්න ඕන 20ක්. 3280යි. එහෙනම් විකුණුම් 3280යි. එහෙනම් දාන්න විකුණුම් වලට 3280යි. විකුණුම් වලට දාන්න 3280යි. විකුණුම් වලට දාන්න 3280. අන්න ඇත්ත විකුණුම් 3280යි. ඇත්ත විකුණුම්. ඒක හරි. ඊළඟට අපිට කියනවා 13. විකුණුම් වලින් 100%ක් වගකීම් සහතික පත් සඳහා වෙන් කරන්නලු. විකුණුම් වලින් 100%ක්. එහෙනම් විකුණුම් තියෙනවා 3280ක්. ඒක වැඩි කිරීම 100න් 1. කීයද? 328ක්. වගකීම් සහතික. වගකීම් සහතික කියලා කියන්නේ ඔයා අද කඩේට කියලා ෆෝන් එකක් ගත්තොත් ඒ ෆෝන් කඩේ එක්කෙනා හිතනවා
මේ ෆෝන් එක කවදා හරි කැඩිලා මං ගාවට හදන්නේ. එතකොට මං ඒකට සල්ලි වෙන් කරන්න ඕනේ. අන්න ඒක තමයි වගකීම් සහතික කියලා කියන්නේ. එහෙනම් වගකීම් සහතික වෙන් කරන්නේ මෙයාලා විකුණුම් මත. විකුණුම් මත. එතකොට විකුණුම් 3280යි. ඇත්ත විකුණුම් අර වැරදි තිබ්බ විකුණුම් නෙමේ ඇත්ත විකුණුම් 3280යි. 3280ට 100ට එකක් 328යි. 328. එහෙනම් ඒක වෙන් කරනවා කියලා කියන්නේ වගකීමක් ලෙස වෙන් කරනවා. එහෙනම් වගකීම් වෙන් කියන්නේ ඒක. වගකීම් වෙන් කියන්නේ 328ක් කියන්නේ ඒක. ඒ වගේම ඒක ප්‍රවර්තන වසරේ 2.8යි. මොකද්ද? 32.8 නේ. 32.8. ඒක මේ වසරේ වියදමක්. ඒක නිසා අපි ඒක දන්නවා එදා හැරීමට වගකීම් සහතික වෙන් කියලා 32.8. ආයෙ ගන්න. විකුණුම් ගත්ත ඇත්ත විකුණුම් 3280. මේ 3280න් 100ට එකක් වගකීම් සහතික වෙන්න. එහෙනම් 3280න් 100ට එකක් වැළුවා 32.8යි. ඒ 32.8 මෙයා අනාගතයේ මෙයාගේ ෆෝන් එක කඩාගෙන මං ගාවට හදන්න ආවොත් මං ඒක හදලා දෙන්න ඕන. එහෙනම් මම වගකීම් සහතික මෙයාට වෙන් කරලා තියන්න ඕනි. එහෙනම් මේක මගේ වගකීමක්. ඒක නිසා වෙනත් ජංගම වගකීම් වලට දැම්මා 32.8. ඒ වගේම මේක මේ වසරේ වියදමක් නිසා දැම්මා බෙදා හැරීමට 32.8. 32.8. ඒක හරි. ඒක එච්චර. ඊළඟට 14 අධ්‍යක්ෂකවරු විසින් පහත තීරණ යෝජනා කරන ලද එක පොදු සංචිතයට 40ක් මාරු කිරීම. අන්න එන්න පොදු සංචිතයට 40ක් මාරු කිරීම. බොහෝ දෙනා වරද්දලා තිබ්බ මෙන්න මේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. පොදු සංචිතයට 40ක් මාරු කිරීම නම් මෙතන ලියන්න පොදු සංචිතයට මාරු පොදු සංචිතයට ධන 40යි රඳවාගත් ඉපීම් වලට ඍණ 40යි. පොදු සංචිතයට ධන 40යි රඳවාගත් ඉපීම් වලට ඍණ 40යි. දෙක ඊළඟ එක කොටසක ප්‍රතිෂ්ඨාව රුපියල් 5000ක් 25 බැගින් කොටස් 5000ක් සඳහා සංචිත ප්‍රාග්ධනිත කිරීම. කොටසක අගය 25යි ඒ වගේ 5 කියන්නේ 125 125ක සංචිත ප්‍රාග්ධනීකරණයක් කරන්නලු. එනම් කියමු සංචිත ප්‍රාග්ධනීකරණය සාකෝට ධන 125යි ගන්න කෙනෙක් කියලා නැහැනේ. අපි කෙලින්ම ගමු ඔක රඳවාගත් ඉපීම් වලින්. කොහෙන් ගමන් කමන්නේ අපි එකකින් ගමු. තව දුරටත් කියනවා වර්ණීය කොටස් සඳහා කොටසකට 10 බැගින්ද වර්ණීය කොටස් වලට ඉතිරි ලාභාංශ දෙනවලු රුපියල් 10 ගානේ. බලන්න වර්ණීය කොටස් කීයක් තියෙනවද කියලා. වර්ණීය කොටස් 15000ක් තියෙනවා. එහෙනම් 15ට 10 කියලා කියන්නේ 150යි. ඒක යෝජිත ලාභාංශ. හරි? යෝජිත ලාභාංශ. එතකොට ඔයා පටලව ගන්න නැතුව ඔයා පටලව ගන්න නැතුව මේක පුරව ගන්න. අපි වර්ණීය කොටස් වලට ලාභාංශයක් යෝජනා කරනවා කියලා කිව්වම ඒගොල්ලන්ට දැන් මේ ලාභාංශ යෝජනාවක් නේ කරලා තියෙන්නේ. කොටස් 15000ක් තියෙනවා එක කොටසකට 10 ගන්න. එතකොට දික් තුන කපලා දාලා 15 වැඩි කිරීම 10 150යි. එහෙනම් ඒක වර්ණීය කොටස් කෙලින් රඳවාගත් ඉපියුම් වලට 150 වරහන් කරන්න. රඳවාගත් ඉපියුම් වලට වර්ණීය කොටස් තීරුවට නෙමෙයි හොඳේ. ලාභාංශ ගෙවන්නේ රඳවාගත් ඉපීම් වලින්. ඒක නිසා රඳවාගත් ඉපීම් වලට වරහන් කරන්නේ 150. ගොඩක් ළමයි කරලා තිබ්බ වරදක්. රඳවාගත් ඉපීම් වලට වරහන් කරන්නේ 150. රඳවාගත් ඉපීම් වලට වරහන් කරන්නේ 150. රඳවාගත් ඉපීම් වලට වරහන් කරන්නේ 150. එතකොට මේක යෝජනාවක් විතරයි. යෝජනාවක් විතරයි. තාම ගෙවලද? ගෙවලද? තාම ගෙවලද? ගෙවලා නැහැ. එහෙනම් මේක ජංගම වගකීම් වලට දාන්න. ගෙවිය යුතු
වකෝලා 150යි. ගෙවිය යුතු වකෝලා 150යි. ගෙවිය යුතු වකෝල ඒකේ ගෙවලා කියලා නම 90. කෝ අන්තිමට තියෙනවා. එහෙම එකක් නැහැ නේ. මේ මෙතන තියෙන දෙකක්. මෙතන තියෙන දෙකක්. ඒ දෙකක් තියෙන්නේ නේද? මේ මෙතන කියන්නේ අවසාන වශයෙන් යෝජනා කරපු එක නේද? නේද? මෙතන තියෙන්නේ අවසාන වශයෙන් යෝජනා කරපු එක. ඒ කියන්නේ අවසාන එක. හරිද? හරි අර මේක මුල එකක් වෙන්න. ඔව්. එතකොට ගෙව් එක අපි වෙනම දානවා. හරි ගෙව් එක වෙනම දානවා. හරි? තපලව ගන්න එපා. හරි? ඊට පස්සේ වකෝලගේ ටික යෝජනාවලට දාලා වකෝලගේ ටික යෝජනාවලට දාලා එක ගෙවිය යුතු වලට දැම්මා. ගෙවිය යුතු වලට දැම්මා. හරි. ඒ වගේම සාකෝලට ලාභාංශයක් දෙනවලු. කොටසකට රුපියල් 12.50 ගන්න. සාකෝලට ලාභාංශ දෙන ඒවා කවදාකවත් අපි යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඇයි? කියන්න බෑ. හෙට බිල්ඩින් එකක් කටාගෙන වැටුනොත් සාකෝලට ලාභාංශ දෙන්නේ නැතුව බිල්ඩින් එක හදන්න සල්ලි දාන්න. හරි? ඒක නිසා අපි සාකෝලට දෙන ලාභාංශ සටහන් අංක 4. සාකෝ කොටසකට රුපියල් 12.50 බැගින් ලාභාංශ යෝජනා කර ඇත කියලා ලියන්න. සාකෝ කොටසකට රුපියල් 12.50 බැගින් ලාභාංශ යෝජනා කර ඇත. කියලා නිකන් සටහනක් විදිහට යාද ලිව්වා ඉච්චර. සාකෝලට කරන ලාභාංශ යෝජනා සාකෝලට කරන ලාභාංශ යෝජනා අපි කිසිම වෙලාවක පොත්වල ලියන්නේ නැත. ඒක සටහනක් පමණි. ගැළපිලි ටික ඉවරයි. ගැළපිලි ටික ඉවරයි. ගැළපිලි ඉවරයි. ගැළපිලි ඉවරයි. ගැළපිලි මාත් එක්ක පුරවගෙන යමු. ඊළඟට දැන් තියෙන්නේ ශේෂ පිරික්සුම් අයිටම් දාගෙන යන්න විතරයි. එක ප්‍රකාශිත සාකෝ ප්‍රාග්ධනයේ ආරම්භක ශේෂය 650යි. යම් 650යි. වකෝ ප්‍රාග්ධනයේ ආරම්භක ශේෂය 700යි. හරි. ප්‍රත්‍යාගරණය ගත්තා පොදු සංචිතය 210යි. රඳවාගත් තිපයුම් 225යි. රඳවාගත් තිපයුම් 225යි. ඉඩම් අගය ගත්තා ගොඩනැගිලි 250යි. ඊළඟට ගොඩනැගිලි වල ආරම්භක ගොඩනැගිලි ගත්තා ලී ගත්තා ගොඩනැගිලි වල ආරම්භක ශේ 100යි. ඊළඟට ලී බඩු ගත්තා මෝටර රථ ගත්තා ගැනුම් ගත්තා 250යි. මොකද්ද? ගොඩනැගිලි ආරම්භ ශේෂ 250යි. හරි ඒක දැම්මා. මේ ශ්‍රේය වල ආරම්භක ශේෂය ඊළඟට ආරම්භක තොගය විකුණුම් පිරිවැයට එනවා 125යි. 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 එකත් හරි. ඊළඟ ගෙනීමේ කුලී ගැනුම් වලට එකතු වෙනවා. ගෙන ඒමේ කුලී ගැනුම් වලට එකතු වෙනවා 40යි. ගෙනීමේ කුලී ගැනුම් වලට එකතු වෙනවා. ගෙන යාමේ කුලී වියදමයි බෙදා හැරීමට ගෙන යාමේ කුලී බෙදා හැරීමේ වියදමක් 45යි. ගෙන යාමේ කුලී බෙදා හැරීමේ වියදමක් 45යි. ප්‍රචාරණය ගත්තා කුලී හා වරිපණම් ගත්තා වෙළඳ ලැබිච්ච දෑ ගත්තා වෙළඳ ගෙවිච්ච දෑ ගත්තා හානි කරන ලාභ ගත්තා හානි කරන ලාභ වෙන් ගත්තා කීර්ති නාමය ගත්තා ණය කර ගත්තා ණය කර පොලී ගත්තා වට්ටම්
මේ කියනවා දුන් වට්ටම් බෙදා හැරීමේ වියදම්. දුන් වට්ටම් 10යි. දුන් වට්ටම් 10යි. නේ දුන් වට්ටම් 130යි නේ. දුන් වට්ටම් 130යි. දුන් වට්ටම් 130යි. ලද වට්ටම් 200යි. ලද වට්ටම් වෙනත් ආදායමයි. ලද වට්ටම් 200යි. ලද වට්ටම් වෙනත් ආදායමයි. ලද වට්ටම් වෙනත් ආදායමයි. ඊළඟට කියනවා 120 ආයෝජන ජංගම නොවන වත්කම්. ලියන්න මෙන්න මෙතන මේ කීට් නාමයට යටින් 120 ආයෝජන 120 ආයෝජන 180යි. 180යි. එනම් 120 ආයෝජන 180යි. කිව්වත් නැතත් ඒකට දාලා ආයෝජන පොලිය බලන්න. 180 වැඩි කිරීම 120. 36යි. 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 එහෙනම් මේක වසරේ ආදායම්. එහෙනම් වෙනත් ආදායම් වල ලියන්න ආයෝජන ආදායම් කියන 36යි. බලන්න එක ලැබිලාද? ලැබිලාද? ලැබිලා නැහැ නේ. ලැබිලා නැහැ. එහෙනම් ලැබිය යුතු ආයෝජන ආදායම්. ඒක ජංගම වත්කම. ලැබිය යුතු ආයෝජන ආදායම් 36යි. 36යි. ලැබිය යුතු ආයෝජන ආදායම් සටහන් අංක 9 ලියන්න ජංගම වත්කම. ඊළඟ මුදල් හා බැංකු මුදල් හා බැංකු 230යි. මුදල් හා බැංකු සටහන් අංක 10යි. සටහන් අංක 10යි. මුදල් හා බැංකු 230යි. මුදල් හා බැංකු 230යි. ඊළඟට ගෙවූ ආදායම් බදු ගත්තා, ආදායම් බදු වෙන් ගත්තා, ගෙවූ ලාභාංශ අන්න. ගෙවූ ලාභාංශ. එතකොට ඔන්න ඕකෙදී පොඩි දෙයක් තියෙනවා. හැබැයි අපි ඒක ගණන් ගන්න නැතුව හදුන් කවන්න ඒක ඕනේ. ගෙවූ ලාභාංශ සුද්ධ. සුද්ධ කියන එක්කෙනා අනිත් පැත්තේ කියන පොඩි හින්ට් එකක්. ලාභාංශ බද්දක් ගැන කියනවා. ඒතර මෙතන තියෙන්නේ සුද්ධ කියන වචනේ ඔයාලා අහක් කරගන්නකො. සුද්ධ කියන වචනේ අහක් කරගන්න කොතනින්? සුද්ධ කියන එක ගණන් ගන්න එපා. ඒ ගැලපෙilla අයින් කරලා තියෙන්නේ. සුද්ධ ලාභාංශ බද්ද කියන එක අයින් කරා. එතකොට බලන්න කියනවා ගෙවූ ලාභාංශ සාකෝ වලට 180ක් ගෙවලා. සාකෝ වලට 180ක් ගෙවලා. සාකෝ වලට 180ක් ගෙවලා. සාකෝ වලට 180ක් ගෙවුවනම් ලාභාංශ කෙලින් සාකෝට රඳවාගත් ඉපයීම් වලට 180ක් වරහන්. සාකෝටනේ ලාභාංශයක් ගෙවන්නේ. එහෙනම් ලාභාංශවල ගෙවූ ලාභාංශ යටතේ සාකෝ කෙලින් රඳවාගත් ඉපයීමට වරහන් කරන්න 180ක්. ඊට පස්සේ වකෝට 90ක්. හරිද? ඊට පස්සේ අවසානයේ තියෙනවා වෙළඳ ලකුණ 2175. ඒක මේ ජංගම නොවන වත්කමක්. මේ ආයෝජනයට අරගෙන දාන්න වෙළඳ ලකුණ 2175යි. 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 අන්න එච්චරයි. අන්න එච්චරයි. එච්චරයි. එනම් එච්චරයි. වැඩි දෙයක් නැහැ කරන්න තිබ්බ එච්චරයි නේ. දැන් තියෙන්නේ වාට මුලින්ම මෙතන ඉඳන් එන්න. මම ඒකත් ස්ටාර්ට් එක කරගෙන කරලා දෙන්න. බලන්න 125යි 890යි 125යි 890යි 40යි එකෙන් අඩු කරා 65ක් 990යි. අන්න විකුණුම් පිළිවෙල 990ක් ආවා. එයාලා ටික් එක දාන්න. 990 කියන්නේ මෙතනට 3280 අඩු කරන්න 990 2290යි 2290යි දැන් සටහන් ටික ඉවර කරගෙන යන්න.
236 ඉවරයි. ඒක ගේන මෙතනට. ඒක ගේන මෙතනට 236 කරන ගමන් ගේන. 2526යි. ඊට පස්සේ බදු පෙරලාභය ලියන්න බදු පෙරලාභයට මොනවා හරි වැදගත් අයිටම ටිකක් විගණන ගාස්තු කීයද 18යි අගා වැදගත් ගණතුණු 25යි තව EPF 15යි ඊපස්සේ දෙකත් හරි තුන තාම බෑ තුන මාර්කයක් දාගන්න හතරත් හරි පහ ගොඩනැගිලි අපිට ෂෙයා කරන්න අනුපාතයක් දීලා තිබ්බේ නැහැනේ ගොඩනැගිලි ෂෙයා කරන්න අනුපාත දාගන්න 5යි කියලා ගොඩනැගිලි ෂෙයා කරන්න 5ක අනුපාතයට නෑ 10ක් දාගන්න නැත්නම් ඔක කැඩෙනවා 10ක් දාගන්න ගොඩනැගිලි 10ට ෂෙයා කරනවා කියලා දාගන්න එනම් 250යි 250ට 10ක් 25යි එතන පරිපාලන වල දාන්න ගොඩ ෂෙයා 25යි ගොඩ ෂෙයා 25යි හරි මෙතනක් දැම්මම 25ක් කියලා ඊට පස්සේ එකතු කරන්නේ 125යි 250 125ක් ගියාම අවසාන උත්තරය 125යි එච්චරයි නම් යන ටික එකතු කරලා ගන්න ධාරණාගය 50 187 257 125 619යි නම් දීපල පිරියතවල සුද්ධගය 619යි දාන්න මුලතත් ප්‍රකාශය උඩින්ම 619යි එයත් හරි එයත් ඉවරයි ටට්ටක් ගාලා අත දෙන් ඉන්න ඕනේ වැඩ සටහන් අංක 6 ගත්තා සටහන් අංක 7 තෝගේ එකක් ගත්තා සටහන් අංක 8ක් ගත්තා සටහන් අංක 9 ගත්තේ නෑ ගන්න 25 15 36 76යි එනම් ඒකේන සටහන් අංක 9 මේ විනත් ජංගම වත්තා 76යි 76යි එකත් සටහන් අංක 9ක් ගත්තා සටහන් අංක 10 230යි එයාවත් කියන සටහන් අංක 10 මේ 230යි ඒකත් ඉවරයි සටහන් අංක 11 ගන්න 25 18 15 30 12 32.8 150 282.8යි 282.8යි ඒක ගේන්න මෙතනට ඒක ගේන්න මෙන්න මෙතනට 282.8යි සටහන් අංක 11 කිලින් 10 282.8යි ඒකත් හරි හරි එච්චරයි දැන් තියෙන්නේ 8 දැන් තියෙන 8 මේ වියදම් ටික එකතු කරන්න මම එකක් කරන්නම්කෝ වියදම් ටිකත් එකතු කරන්න 5 70 45.5 50 170.5 7යි 37යි 25 18 15 43 50 -5 25 231 100 ඍණ 35 ධන 30 ධන 52.5 32.8 45 ධන 100 355.3 එච්චරයි ඔය ටික ගෙන් ටක් කරලා ගේන්න මෙතනට ගේන්න 355.3යි 355.3යි 231යි 231යි 37යි 37යි
170.5 එකතු කරලා මෙතන ගන්න. එකතු කරලා ගන්න. 231යි 170.5යි 37යි 793.8යි 793.8යි 2526 ऋण 793.8 1732.2 අන්න අප්ටාව බදු කරලා ආවේ. දැන් පුළුවන් මෙයාව ඉවර කරන්න. 1732.2 ඒකට 10ක් නේ. එහෙනම් 173.2 173.2 මෙතන 173.2 173.2 හරි. එතකොට ගන්න වසරේ බදු වියදම 160 163.2 එහෙනම් අඩු කරන්න මෙතනින් 163.2 ස්පීඩ් එක දැන් යන්න ඕනේ තමයි. නැත්නම් බෑ මේක හිමින් කරන්න අවසානයේ එකතු කිරීම කියන එක හිමින් කරන්න අමාරුයි. ඊට පස්සේ දැන් බලන්න ගිහිල්ලා ගෙවූ ආදායම් බදු එකට ගෙවූ ආදායම් බදු එකට යන්න. ශේෂ පිරික්සුමේ ගෙවූ ආදායම් බදු තියෙනවා 175. ඒ කියන්නේ 75 පෙර වසරටනේ. මේ වසරට කීයද? පෙර වසරට 75යි. මේ වසරට 100යි. මේ වසරට කීයක් ගෙවන්න ඕනිද? 173.22. එහෙනම් කියවලා තියෙන්නේ 100යි නේ. තව කීයක් ගෙවන්න ඕනිද? 73.22 නේද? එහෙනම් ඒක එන්න අරගෙන මෙතන දාන්න. මේ සටහනක 11ට යටින් දාන්න. උපචිත ආදායම් බදු 73.22. 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 ඊට පස්සේ කාලචීති ලාභිකව නේ 1732.2කින් 163.22 අඩු කරන්න. එතකොට 1568.9.8ක් එනවා. එකෙන් අඩු කරන්න 80ක් අනිනවා 1488.9.8. ඒකට ලියන්න මුළු විස්තීර්ණ ආදායම එහෙම මේ ගන්න මෙතන ලියන්න මුළු විස්තීර්ණ ආදායම ලියලා ප්‍රත්‍යාගරණ කොටස ප්‍රත්‍යාගරණයට වරහන් ලාභ කොටස ලාභයට 1568.9.8 ලාභ කොටස ලාභයට ප්‍රත්‍යාගරණ කොටස ප්‍රත්‍යාගරණයට මේක ඉවරයි. දැන් මේක ඔන්න 650යි 125යි 775යි 700යි බිඳුවයි 250යි 225 ඍණ 180 ඍණ 90 ඍණ 150 ඍණ 40 ඍණ 125 ධන 1568.9.8 1208.9.8 1208.9.8 දැන් මේක මෙතනට 775 700 ප්‍රත්‍යාගන්න නැහැ. පොදු සංස්කෘතිය 250යි. අරය 1500 1208.9.8
1458.98 ඒක එකතු කරා 1475 1933.98 ඒක එකතු කරන්න ඕන මේ ටික ළමයි දෙකේ කොහෙන් එකක් දෙන්න තුනක් නෙන්න මේ ටික දාන්න 225 ධන 282.8 73.2 581.02 එච්චරයි එකතු කරලා ගමු 2939.98 ධන 406 ධන 3925යි 3925 මුළු වගකීම හා ඉන්කම් ආව 3925යි බලමු ඒකට නියුක්තිය සමාන වෙනවාද කියලා 619 ධන 220 ධන 200 ධන 180 ධන 2175 3394 ඒක හේතු වෙනවා 60 145 ධන 76 ධන 230 511 ඒක හේතු කරන්නේ මේක 3394 එතන එනවා 3905 එතන අපිට එනවා 20ක වෙනසක් කොහෙන් හරි මොකක් හරි වෙලා 20ක වෙනසක් ලැබිලා තියෙනවා 20ක වෙනසක් හරි බලන්න මුල ඉඳන් කවුරු හරි ඉන්දියානු පන්තියේ එයාට මේ දාපු අයිටම ඔක්කොම ගැන සැලකිලිමත් බවක් තියෙනවා අගදී සම්බන්ධ වුණ කෙනෙක්ට තේරෙන්නේ නැහැ බලන්න